समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजंस सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स हि भिक्खवे धम्मेहि समं नागतो भिक्खु अपन्नक पटिपदं पटिपन्नो होति योनिच्छंस आरब्धा होति आसवानं खयाय खतमेहितिहि इद्ध भिक्खवे भिक्खु इन्द्रियेषु गुप्तद्वारो होति भोजने मत्तन्यो होति जागरियं अनुयुक्तो होति श्रद्धावंत पिन्नुतुनी සියලු දෙනාම සූදානම් වෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝ සතට කරුණාවෙන් දෙසූ සද්ධර්මයෙන් ස්වල්ප මාත්‍ර ධර්ම කාරණා කීපයක් නමුත් දේශනා කරවා ගනිමින් තමන් ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කිරීමටත් ධර්ම දානයක් ලෙසින් මේ දේශනාව ලොව පුරාම විසිරී ඇති සියලු ශ්‍රද්ධාවන්තයින්ට ශ්‍රවණය කළ හැකි වන පරිද්දෙන් ප්‍රඥා රූප වාහිනිය ඔස්සේ විසුරුවා හැරීමටත් පින්නතුනේ අද මාතෘකා කළ සූත්‍ර දේශනාව සඳහන් වෙන්නේ පින්නතුනේ සූත්‍ර පිටකයේ දහම් කරුණු ගණන් වශයෙන් සඳහන් කොට ඇති දේශනාවන් ඇතුළත් අංගුත්තර නිකායේ අංගුත්තර නිකායේ දහම් කරුණු තුනක් පිළිබඳව දෙසූ දේශනාවන් ඇතුළත් කොටසට කියනවා තික නිපාතේ කියලා. ඒ තික නිපාතයේ පින්නතුනේ රතකාර වර්ගය කියලා වර්ගයක් තියෙනවා. රතකාර වර්ගය.
ඒ රතකාර වර්ගයේ සූත්‍ර දේශනාවක් තිබෙනවා. රතකාර වර්ගයේ 6 වෙනි සූත්‍ර දේශනාව. 6 වෙනි සූත්‍ර දේශනාව. පින්වත්නි මේ සූත්‍රයේට බුද්ධ ජයන්ති ත්‍රිපිටක සංස්කරණයන්හි නමක් සඳහන් වෙන්නේ නැහැ. එහෙත් වෙනත් සංස්කරණයන්හි මේ සූත්‍රය අපන්නක සූත්‍රයේ හැටියට නම් කරලා තියෙනවා. බුද්ධ ජයන්ති ත්‍රිපිටක සංස්කරණයේ හැටියට රතකාර වර්ගයේ 6 වෙනි සූත්‍රයේ ලෙස හඳුනා ගැනීම වටිනවා. පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ අපේ ජීවිතයට අවශ්‍යයෙන්ම ගත යුතු ගත හැකි කාරණා තමයි පින්වත්නි මේ දේශනාවේදී දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ මුළු මහත් බුද්ධ දේශනාවේම සඳහන් කාරණා පින්වත්නි කොහොමත් අපේ ජීවිතයට ගත යුතු සහ ගත හැකි දේශනාවන්මයි කාරණාවන්මයි. කිසිම වෙලාවක තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපිට පින්වත්නි ප්‍රයෝජනයක් නොවන දෙයක්, ඵලදායී නොවන දෙයක් පින්වත්නි දේශනා කරලා නැහැ කරන්න ප්‍රතිපදාව පුරන්න කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ කිසිම දෙයක් බැහැර කරන්න කියලා දේශනා කරන්නේ නැහැ. පින්වත්නි එය බැහැර නොකළොත් අපිට විපතක් හානියක් සිද්ධ වෙන්නේ නැත්තම්. එහෙනම් අපිට විපතක් හානියක් අලාභයක් සිද්ධ වෙන දෙයක්මයි බුදුරජාණන් වහන්සේ ප්‍රහාණය කරන්න කියලා කිව්වේ. වඩන්න කියලා කිව්වෙම වැඩි දියුණු කරන්න කියලා කිව්වෙම අපිට යහපත සැපයේ පිණිස පවතින දෙයමයි. පින්වත්නි ඒ විතරක් නෙවෙයි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් කිසිම දෙයක් දේශනා කරලා නැහැ පින්නතුනේ අපිට කරන්නට බැරි. කරලා වැඩක් නැති දේවල් දේශනා කරලත් නැහැ. ඒ පින්වත්නි ඒ වගේම දේශනා කළාට කරන්න බැරි දේවල් තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරලත් නැහැ. පින්වත්නි එහි නොහැකියාව තියෙන්නේ ඒ ශ්‍රාවකයාගේ තිබෙන්නා වූ වමනාව ශ්‍රද්ධාව ආදී කාරණාවන් මුල් කරගෙනයි පින්වත්නි. ඒ නිසා ඔබ අපි හැමෝම කල්පනා කරන්න ඕන දේ තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ යම් ප්‍රතිපදාවක් පෙන්වුවා නම් ඒ ප්‍රතිපදාව පින්වත්නි අපිට කළ යුතු දේ සහ කළ හැකි දේ. කළ යුතු සහ කළ හැකි දේ. පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සූත්‍රෙදී තේහි භික්කවේ ධම්මේහි සමන්නාගතෝ භික්ඛු මහණෙනි තේහි ධම්මේහි සමන්නාගතෝ භික්ඛු ධර්ම තුනකින් යුක්ත වන්නා වූ භික්ෂුව ධර්ම තුනකින් යුක්ත වන්නා වූ ශ්‍රාවකයා. දැන් මෙතන භික්ඛු කිව්වහම මේක ස්වාමින් වහන්සේලාට පමණක්ම පින්වත්නි දේශනා කොට වදාළ දේශනාවක් නෙවෙයි. ඒකට හේතුව අපිට අවබෝධ කරන්නට තිබෙන නිර්වාණ ධාතුව ගිහි ඔබට සහ පැවිදි මට වෙනසක් නැත්තම් ඒ වගේම ඒ උතුම් නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කිරීම සඳහා යාමට තිබෙන මාර්ගය ගිහි ඔබට සහ පැවිදි මට වෙනසක් නැත්තම් අවබෝධ කරන්නට තිබෙන නිවන ගිහි ඔබට පැවිදි මට වෙනසක් නැත්තම් ඒ නිවන අවබෝධ කිරීම සඳහා යා යුතු මඟ ගිහි ඔබට සහ පැවිදි මට වෙනසක් නැත්තම් මතක තබා ගන්න මේ කාරණය අපිට අදාළ නැහැ කියලා බැහැර කරන්න කිසි කෙනෙකුට බෑ. නමුත් පින්වත්නි සමහර විටකදී පැවිද්දෙකුගේ ජීවිතය තරමටම ඒ කාරණාවන් ගිහි ජීවිතයේ ගෙවන ඔබට ඒ ආකාරයෙන්ම සම්පූර්ණ කරන්නට බැරි වෙන්න පුළුවන්. මොකද මේ ගිහි ජීවිතය කියන එක සම්බාධෝයන් ගරාවාසෝ රජසායතනං ඉති.
මේ ගිහි ජීවිතය කියන එක සම්බාධ සහිතයි. බාධක ගැටලු අවුල් සහිතයි. මේක කෙලෙස් ඇති වෙන්න නිෂ්පාදනාගාරයක් වගේ ගිහිගේ කියන එක. එතකොට පැවිද්ද අබෝකාසෝව පබ්බජ්ජා. මේ පැවිද්ද කියන එක හරියට අවකාශය වගේ. මේ අවකාශයේ පින්වත්නි කොතනකවත් ගැටෙන්න තැනක් නැහැ. එකකින් අදහස් කරන්නේ මේ පැවිද්ද හිස් කියන එක නෙවෙයි. එතනින් අවකාශය වගේ කියලා කිව්වේ පින්වත්නි මේ පැවිද්දේ කිසිම ආකාරයකින් ඇලෙන්න ගැටෙන්න තැනක් නැහැ කියන එකයි. එතකොට තේරුම් ගන්න ගිහි ජීවිතයේ තුල පැවිද්දෙකුගේ බඳුවම ඒ ප්‍රමාණයටම මේ පිළිවෙත් ගුණ පුරා ගැනීමට අසීරුතා පහසුතා පැන නගින්න පුළුවන්. නමුත් පින්වත්නි තමන්ට හැකි උපරිම ශක්ති ප්‍රමාණයෙන් මේ ධර්ම ටික සම්පූර්ණ කරගන්න එක තමයි පින්වත්නි ඊටාම වටින්නේ. එහෙම කරපු ගිහියයි එදා කාලේ හිටියා. දැන් පින්වත්නි මජ්ක්‍ධිම නිකායේ සඳහන් වන ගටිකාර සූත්‍රය. මේ ගටිකාර සූත්‍රයේ එදා ගටිකාර මානවකයා. ගටිකාර කියලා කියන්නේ පින්වත්නි මැටි බඳුන් සකසමින් හදමින් ජීවත් වෙච්ච කෙනෙක්. එතකොට මේ ගටිකාර එදා ගිහි ජීවිතයේ තුල ඉඳලම පින්වත්නි මුදල් පරිහරණයෙන් පවා වැළකුණා. අද එය අසීරු වෙන්න පුළුවන්. නමුත් පින්වත්නි උපරිම වශයෙන් පින්වත්නි හිත පරිස්සම් කරගන්න අපි උත්සාහවන්ත වෙන්න ඕන. විකාල භෝජනයෙන් පවා වැළකීච්ච පින්වත්නි ගිහි ජීවිත ගත කරන අය එදා හිටියා. අන්න ඒ නිසා පින්වත්නි හැම වෙලාවකම උත්සාහවත් වෙන්න ඕක අපිට කරන්න බෑ කියනවට නෙමෙයි. අපිට පුළුවන් උපරිම ශක්ති ප්‍රමාණයෙන් ඒක පුරුදු කරන්න උත්සාහ කරනවා. යම් දවසකදී මේක පුරන්න වෙනකොට අර ඇති කරගෙන තියෙන පුරුද්ද උත්සාහය අපිට කොතෙන්දී හරි වැදගත් වෙයි. මොකද ඒ ගුණය පුරණ යම් දවසක් එනවා නම් ඒ පුරනකොට පින්නත් අපි ඒ සඳහා අපේ හිත නමලා තියෙනවා. අපේ හිත පුරුදු කරලා තියෙනවා. අපේ හිත උත්සාහවත් කරවලා තියෙනවා. අන්න ඒ නිසා වඩන ගුණධර්මය ඒ ප්‍රමාණයටම වැඩෙනවද කියන එක නෙමෙයි. නමුත් උපරිම ප්‍රමාණයෙන් වඩන්න සම්පූර්ණ කරන්න යම් දවසක් ඒ ගුණය පරිපූර්ණව වඩන්න දවසක් එනකොට එදාට ඒක උපකාර වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තීහි භික්කවේ ධම්මේහි සමන්නාගතෝ භික්ඛු. මහණෙනි ධර්ම තුනකින් සමන්විත වූ භික්ෂුව ධර්ම තුනකින් යුක්ත වන්නා වූ භික්ෂුව අපන්නක පටිපදං පටිපන්නෝ හෝති. අපන්නක පටිපදං පටිපන්නෝ හෝති. අවිරුද්ධ ප්‍රතිපදාවට පිළිපන් කෙනෙක්. අවිරුද්ධ ප්‍රතිපදාවට විරුද්ධ නැති ප්‍රතිපදාවට පිළිපදින කෙනෙක් කිව්වා. එතකොට අපන්නක ප්‍රතිපදාව කියන්නේ මොකද්ද? අපන්නක ප්‍රතිපදාව කියලා කියන්නේ විරුද්ධ නැති ප්‍රතිපදාව. පින්වත්නි ඕනෑම කෙනෙක් පින්වත්නි යම් අරමුණක් නම් මනසින් ගන්නේ යම් අරමුණක් නම් මනසින් හඳුනාගන්නේ ඔහුගේ චර්යා රටාව ඔහුගේ වැඩපිළිවෙල ඔහුගේ ප්‍රතිපත්තිය පින්වත්නි එකී අරමුණ පිනිස අනුලෝමව පවතින්න ඕනේ. කියන්නේ ඒ ප්‍රතිපදාවට පින්වත්නි අනුගතව පවතින්න ඕන. උදාහරණයක් හැටියට අපි හිතමු යම්කිසි කෙනෙක් මේ ලෝකේ ඉන්නවා ඔහුගේ ප්‍රාර්ථනාවක් බලාපොරොත්තුවක් අදිෂ්ඨානයක් තියෙනවා පින්වත්නි ධනවත් වෙන්න. දැන් බුදුදහමේ හැටියට ධනවත් වෙන එක කිසි වරදක් නැහැ. ගිහි ජීවිතයේ ගෙවන ඔබ පින්වත්නි ධනවත් වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේත් වදාලා උපන්දේ පරිස්සම් කරන්න ඕන. උපන්දේ අර පිරිමැස්මෙන් පාවිච්චි කරන්න ඕන. තමන් උපදවාගත්තු දේවල් ආරක්ෂා කරගන්න ඕන. නූපන් දේවල් උපදවා ගන්න ඕන. ඒක ගිහි ජීවිතයක භූමිකාව. හැබැයි මේක වරදව ගන්න එපා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොතනකවත් කියන්නේ නැහැ
ධනවත් වෙන්න එපා කියලා ගිහි ඔබට. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කාරණා කීපයක්. පළවෙනි එක, ධනවත් වුණාට කමක් නැහැ. හැබැයි ධනවත් වෙන්න අපරාධ කරන්න එපා. ධනවත් වෙන්න කියලා අපරාධ කරන්න එපා. ඊළඟදී ධර්මානුකූලව ධනවත් වෙන්න ඒ ධනය හරියට පාවිච්චි කරන්න. ඒ ධනය හරියට පාවිච්චි කරන්න. දෙමව්පියන් සතුටු කරමින්, තමන්ගේ අමුදරුවන් සතුටු කරමින්, ඥාති මිත්‍රාදීන්ට සලකමින්, පින් දහම් කරගනිමින්, ඒ වගේම විපතකදී පාවිච්චියට ඉතුරු කරගනිමින් ඒ ධනය පරිහරණය කරන්න. අපරාධ කරලා හොයන්න එපා. ඒ වගේම හොයාගත්තු ධනයෙන් අගතියට යන්න එපා. පැහැදිලිද? එතකොට මෙන්න මේ කාරණේ හොඳට තේරුම් ගත්තම පින්නත්නි ජීවිතේ පවත්වන එක හරි ලේසි. බුදුරජාණන් වහන්සේ කියන්නේ අපිව අකර්මණ්‍ය කරන ශාස්ත්‍රඥ වහන්සේ නමක් නෙවෙයි. අපිව නිෂ්ක්‍රීය කරන ශාස්ත්‍රඥ වහන්සේ නමක් නෙමෙයි. අපි හිතන් ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් නිෂ්ක්‍රීය වෙනවා කියලා. ඒ පින්වත්නි ධර්මයේ හඳුනාගෙන නැතිකම. ඒ ධර්මයේ හඳුනාගෙන නැතිකම. සම්මා සම්බුදුරජාණන් වහන්සේ පින්නතුනේ අපිට හැම ආකාරයකින්ම වැදගත් වන කාරණේ දේශනා කරලා තියෙනවා. කොතනකවත් පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපිව අසරණ කරලා නැහැ. දැන් බලන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝක ධාතුවේ පහළ වෙච්ච මොන්න ශාස්ත්‍රවරු හිටියත් ඒ සෑම ශාස්ත්‍රූන් වහන්සේලා අතරම තථාගත බුදුරජාණන් වහන්සේ පින්වත්නි ධනය හොයන හැටි දේශනා කළා. ඒ ධනය කොහොමද අපි පාවිච්චි කරන්න කියලා දේශනා කළා. ඒ විතරක් නෙවෙයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ පින්නත් අපිට කන හැටි පවා කියලා දුන්නා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ කවුරුද ඇසුරු කරන්න ඕන? කවුරු වගේ වෙන්න ඕනද කියලා පින්වත්නි පරමාදර්ශී චරිතය පවා අපිට පෙන්වුවා. ඒ විතරකුත් නෙවෙයි. තමන් ඉන්න තැන මකුළු දැල් ටික උඩ ඉඳන් යටට කඩනවද යට ඉඳන් උඩට කඩනවද කියන එක පවා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ විතරකුත් නෙවෙයි. පින්වත්නි තමන්ගේ ශ්‍රාවකයන්ට වැසි කැසිකිලි යන හැටි පවා පින්නතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට හිතන්න බලන්න මේ තරම් පිරිච්ච මේ තරම් පරිපූර්ණ ධර්මයක පින්වත්නි මේ වෙනකොට අපි හරිනම් කොච්චර දියුණු වෙලා ඉන්න ඕනද? කොච්චර මේ ධර්මයේ ලාභේ ලබාගෙන තියෙන්න ඕනද පින්වත්නි? ඒ නිසා මේවා ගැන අපි කවුරුත් පින්වත්නි හොඳට විමසිලිමත් වෙන්න ඕන. දැන් කවුරු හරි ධනවත් වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. යාට උවමනයි ධනවත් වෙන්න. දැන් ධනවත් වෙන්න මෙයාගේ බලාපොරොත්තුව තිබුණට, අපේක්ෂාව තිබුණට, අරමුණ තිබුණට පින්නතුනේ මේ පුද්ගලයා නිරන්තරවම පින්වත්නි සුරා ධූර්තයි. ඒ වගේම සූදුවට ලෝලයි. සුරාවට ලොල් වෙලා ඉන්නවා. සූදුවට ලොල් වෙලා ඉන්නවා. කාම මිත්‍යාචාරාදීෙහි ලොල් වෙලා ඉන්නවා. පවිතු මිතුරන් එක්ක පින්වත්නි කාලයක් වේලාවක් නැතුව පින්වත්නි රස්තියාදු වෙනවා. දැන් හිතේ අරමුණ සාක්ෂාත් කරගන්න පුළුවන්ද? දැන් අරමුණ මොකද්ද? බලාපොරොත්තුව මොකද්ද? අපේක්ෂාව මොකද්ද? ඉලක්කය මොකද්ද? ධනවත් වීම. ධනවත් වීම ඉලක්ක කරගෙන, ධනවත් වීම අරමුණු කරගෙන හැබැයි මේ පුද්ගලයා සුරාවට ලොල් වෙනවා. සූදුවට ලොල් වෙනවා. ඒ වගේම කාම මිත්‍යාචාරයට ලොල් වෙනවා. යාළු මිත්‍රාදීන් එක පින්වත්නි කාලේ අකාලේ බලන්නේ නැතුව පින්වත්නි රස්තිය ආදු වෙනවා. දැන් පින්වත්නි
හිතේ තියෙන අරමුණ ධනවත් වීම ඒක ඉෂ්ට වෙයිද ප්‍රාර්ථනාව නිසා? එහෙම නැත්නම් ප්‍රාර්ථනාව ධනවත් වීම වුණාට වැඩපිළිවෙලේ ප්‍රතිඵලයේ හැටියට ඔහු අන්ත දුගියෙක් වෙලා මහා පාරට වැටෙයිද? පින්වත්නි, අපි කාටත් තේරෙන දේ තමයි පින්වත්නි, ධනවත් වෙන්න ප්‍රාර්ථනා කළාට වැඩක් නැහැ. ඒ සඳහා වන ජීවන ප්‍රතිපදාවක් ඔහු තුල නැත්තම්. එතකොට යමෙක් අරමුණක් ගන්නවා නම්, යමෙක් යම්කිසි අපේක්ෂාවක් තියෙනවා නම්, යමෙකුට යම් ඉලක්කයක් තියෙනවා නම්, ඒ ඉලක්කය සපුරා ගැනීම පිණිස තමන්ගේ පිළිවෙත සම්පූර්ණ වෙන්න ඕන. ඉලක්කය එකක් වෙනකොට ඊට හාත්පස ප්‍රතිපදාවක් නම් පින්වත්නි තියෙන්නේ, වැඩපිළිවෙලක් නම් තියෙන්නේ. ඒ ප්‍රතිපදාව තමන් බලාපොරොත්තු වෙන අරමුණට විරුද්ධයි. විරුද්ධ ප්‍රතිපදාවකින් ප්‍රාර්ථනා කරන බලාපොරොත්තු වෙන ඵලය ලබන්න බෑ. එහෙනම් ඒක විරුද්ධ ප්‍රතිපදාවක්. එතකොට අපන්නක ප්‍රතිපදාව කිව්වේ අවිරුද්ධ ප්‍රතිපදාව, විරුද්ධ නැති ප්‍රතිපදාව. තවත් උදාහරණයක් කිව්වොත්, යමෙකුට ඕන කරනවා නිරෝගීව ජීවත් වෙන්න. නිරෝගීව ජීවත් වෙන්න මේ මිනිස්සයාට උවමනාව තිබුණට මේ මිනිස්සයා නොඑක් මත්ද්‍රව්‍ය, මත්වතුර ආදියට ලොල් වෙනවා. ඒ වගේම තමයි පින්වත්නි නොඑක් ආකාර විෂම චර්යාවන් හදා ගන්නවා. පින්වත්නි ගත යුතු ප්‍රතිකාර ආදී ගන්නෙ නැහැ. ඒ ගත්තු ප්‍රතිකාර ආදියත් පින්වත්නි නිසි ලෙස පාවිච්චි කරන්නේ නැහැ. නිසි ලෙස පිළිපදින්නේ නැහැ. දැන් ප්‍රාර්ථනාව නිරෝගීව ඉන්න එක නමුත් පින්වතුනේ වැඩපිළිවෙල වෙනම එකක්. දැන් ඔබෙන් ඇහුවොත් ප්‍රාර්ථනාවේ හැටියට නිරෝගීකම ලැබෙයිද? වැඩපිළිවෙලේ හැටියට අන්ත රෝගියෙක් බවට පත්වේද කියලා ඔබ කාටත් දෙන්න තියෙන උත්තරේ තමයි පින්වත්නි ප්‍රාර්ථනාව අරමුණ යට ගිහිල්ලා වැඩපිළිවෙලට ප්‍රතිඵලය ලැබෙනවා කියන එක. කුමක් නිසාද? ප්‍රතිපදාව විරුද්ධ නිසා. ප්‍රතිපදාව විරුද්ධ නිසා. පින්වත්නි, එහෙනම් අපන්නක ප්‍රතිපදාව කියලා කියන්නේ මොකද්ද? යම්කිසි කෙනෙකුගේ අරමුණක් තියෙනවා නම් ඒ අරමුණට විරුද්ධ නැති නිවැරදි ප්‍රතිපදාවට තමයි පින්වත්නි අපන්නක ප්‍රතිපදාව කියලා කියන්නේ. එහෙනම් තීහි භික්කවේ ධම්මේහි සමන්නාගතෝ භික්ඛු අපන්නක පටිපදං පටිපන්නෝ හෝති කියනකොට පින්වත්නි මේ ධර්ම තුනෙන් යුක්ත වන්නා වූ භික්ෂුව ශ්‍රාවකයා ප්‍රාර්ථනා කරන්නා වූ නිවනක් වෙත්නම් ඒ නිවන සඳහාම වන්නා වූ විරුද්ධ නැති නිවැරදි ප්‍රතිපදාවට බැහැගත්ත වෙනවා. ප්‍රාර්ථනාව නිවන නම් ඒ නිවන සඳහාම නිවැරදි වූ ප්‍රතිපදාව පුරණ කෙනෙක් බවට පත් වෙනවා. කාරණා කීයකින් යුක්ත වුණොත්ද? කාරණාවන් 3කින් යුක්ත වුණොත්. නමුත් මේ කාරණාවන් 3න් යුක්ත නොවුනොත් ඒ පුද්ගලයා ප්‍රාර්ථනා කරන නිවනට පින්වත්නි විරුද්ධව තමයි වැඩපිළිවෙල කරන්නේ. දැන් තේරුම් ගන්න එහෙනම් තමන් අරමුණු කරන ඵලයක් වේ නම් ඒ ඵලයට විරුද්ධ නැති ප්‍රතිපදාවක් අපි හදා ගන්න ඕන. ලෝකේ අපිට විරුද්ධ වාදකම් කරන අය අපි පිටස්තරින් හොයනකොට බලන්න ඕන උත්තම වූ ප්‍රාර්ථනාවට ඔබේ තියෙන ඔබම විරුද්ධවාදීද කියලා. අග්‍ර ප්‍රාර්ථනාවක් ඔබ ළඟ තියෙනකොට ඒ අග්‍ර ප්‍රාර්ථනාවට ඔබම විරුද්ධවාදීද කියලා ඔබ බලන්න ඕන. ඒ නිසා පින්වත්නි හොඳට මේ කාරණා තේරුම් අරන් පින්වත්නි ප්‍රාර්ථනා කරන උත්තම ඵලලාභේ ලබන්නට තමන් පින්වත්නි අවිරුද්ධ වූ ප්‍රතිපදාවක් ආරම්භ කරගන්න ඕන. අවිරුද්ධ වූ ප්‍රතිපදාව. දැන් මේ ධර්ම තුනෙන් යුක්ත වන්නා වූ යම් භික්ෂුවක් යම් ශ්‍රාවකයෙක් වේ නම් මේ ශ්‍රාවකයා අපන්නක පටිපදම් පටිපන්නා හෝති. ඒ ප්‍රාර්ථනා කරන නිවනට විරුද්ධ නැති
ඒ නිවන සඳහා පවතිනා වූ නිවැරදි ප්‍රතිපදාවකට බැහැගත්තා වෙනවා. ඊළඟට කියනවා යෝනි චස්ස ආරද්ධා හෝති ආසවානං කයාය. ආශ්‍රව ධර්මයන් ක්ෂය කිරීම සඳහා ආශ්‍රව ධර්ම දුරු කිරීම සඳහා වන්නා වූ හේතු කාරණා ආරම්භපු කෙනෙක් බවට පත් වෙනවා. කාරණා 10ක් 15ක් 20ක් 30ක් 100ක් 200ක් නෙවෙයි ධර්ම තුනක්. මේ ධර්ම තුනෙන් යුක්ත වන්නා වූ භික්ෂුව හිතේ තියෙන නිවනට විරුද්ධ නැති ඒ නිවන පිණිස පවතිනා වූ ප්‍රතිපදාවට බැස්ස වෙනවා. කෙලෙස් ධර්ම නැසීම සඳහා හේතු කාරණාවන් සම්පූර්ණ කරගන්න කෙනෙක් බවට පත් වෙනවා කිව්වා. දැන් තේරුම් ගන්න ඕන මොනවද මේ කියන්නා වූ ධර්ම තුන? මොනවද මේ ධර්ම තුන? පළවෙනිම ධර්මයේ තමයි පින්වත්නි ඉද බික්කවේ බික්ඛු ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ හෝති. මේ ශාසනයේ භික්ෂුව ළඟ තිබිය යුතු පළවෙනිම ධර්මයේ තමයි ඉන්ද්‍රියයන්හි දොරටු වහපු බව. ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ හෝති. ඉන්ද්‍රියයන්හි දොර වහපු කෙනෙක් බවට පත් වෙන්න ඕන. පින්වත්නි, ගෙදරකට පින්වත්නි දොරක් දාන්නේ ඇයි කියලා බැලුවොත් ඔබ හදාගත්තු නිවසට ඔබ හදාගත්තු ගෙදරට දොරක් සවි කරලා තියෙන්නේ ඇයි? කුමක් සඳහාද? ප්‍රධාන කාරණා දෙකකට. වැදගත් වන්නා වූ වටිනා වූ දේවල් පින්වත්නි ගෙයින් බැහැරට යාම වළක්වා ගන්න. දෙවෙනි එක ඇතුළට නොපැමිණිය යුතු අයට නොපැමිණීම සඳහා පැමිණීමට නොහැකි වන වීම පිණිස. ඇතුළට නොපැමිණිය යුතු අය ඉන්නවා. ඒ නොපැමිණිය යුතු අය පැමිණීම වළක්වා ගැනීමට තමයි පින්නතුනේ දොරක් ගෙදරකට යොදන්නේ. එහෙනම් ඉන්ද්‍රියයන්හි දොර වහනවා කියන්නේ මොකද්ද පින්නත්නි? ඉන්ද්‍රියයන්ගෙන් පින්වත්නි අඳුනා ගන්න අරමුණු තියෙනවා. ඒ අරමුණු වලින් පින්වත්නි ඇතුළට එන්න ඕන නැති දේවල් එන්නේ නැති වෙන්න වහලා තියන්න ඕන. ගෙදර දොර වහනවා වගේ ඉන්ද්‍රියවල දොර වහන්න කියලයි මේ කියන්නේ. ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ හෝති. මෙතන ඉන්ද්‍රිය කිව්වේ මොනවද? ඉන්ද්‍රිය තියෙනවා පින්නතුනේ 6ක්. ෂඩ ඉන්ද්‍රිය. මොනවද ඉන්ද්‍රිය 6? පළවෙනි එක චක්කු ඉන්ද්‍රිය. කියන්නේ ඇස. ඇස නැමැති ඉන්ද්‍රිය. 2 සෝත ඉන්ද්‍රිය. කන නැමැති ඉන්ද්‍රිය. සෝත ඉන්ද්‍රිය. 3 ගාන ඉන්ද්‍රිය. නාසය නැමැති ඉන්ද්‍රිය. ඊළඟට ජීවහා ඉන්ද්‍රිය. කියන්නේ දිව. කාය ඉන්ද්‍රිය. ඒ කියන්නේ කය. මනේන්ද්‍රිය. ඒ කියන්නේ මනස. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. මෙන්න මේ ඉන්ද්‍රියයන්හි දොරවල් වහන්න ඕනේ. ඒ තමයි පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ තමයි පින්වත්නි භෝජනේ මත්තඤ්ඤෝ හෝති. ගන්න ආහාරයේ භෝජනයේ මාත්‍රාව දන්න කෙනෙක් බවට පත් වෙන්න ඕන. ගන්න ආහාරයේ ගන්න භෝජනයේ මාත්‍රාව දැනගන්න ඕන. ඒ තමයි දෙවෙනි කාරණේ, දෙවෙනි ධර්මය. තුන්වෙනි ධර්මයේ තමයි පින්වත්නි ජාගරියං අනුයුක්තෝ හෝති. නිදි වැරීමෙහි යෙදුණු කෙනෙක් බවට පත් වෙන්න ඕන කියනවා. මේ තමයි කාරණා තුන. මොනවද? ඉන්ද්‍රියන්හි දොර වහපු බව, ගන්න ආහාරයේ පමන දන්නා බව, 3 පින්වත්නි නිදි වැරීමෙහි යෙදුණු බව. නිදි වැරීමෙහි යෙදුණු බව. පළවෙනි එක තමයි පින්වත්නි ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ හෝති. ඉන්ද්‍රියන්හි දොර වහපු භාවය. ඇස කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රිය 6 දොරවල් වහන්න ඕන කියනවා. ඒක කොහොමද කරන්නේ? ඉද බික්කවේ බික්කු චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගාහි හෝති
නානුභ්‍යංජනග්ගාහි. එහින් රූප බලන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහින් රූප බලන්න නැති එක ඉන්ද්‍රිය සංවරය නෙවෙයි පින්නතුනේ. ඇසින් රූප බලනවා. ඒ කියන්නේ ඇසට රූප පෙනෙනවා. නමුත් න නිමිත්තක් ගාහි හෝති. එහි නිමිති ගන්නෙ නෑ. නානුභ්‍යංජනක් ගාහි හෝති. ඊටත් වඩා කුඩා නිමිති, කුඩා අනු කුඩා නිමිති ගන්නෙ නෑ, අඳුනා ගන්නෙ නෑ. ඒවා මනසින් අල්ලා ගන්නෙ නෑ. දැන් ඔබ හිතන්න, යම් කිසි කෙනෙක් අපි දැක්කම, යම් කිසි කෙනෙක් මුහුණට හමු වුණාම අපි පින්වත්නි ඔහුව දැකීමෙන් නිමිති ටික අපි මනසට ගන්නවා. කොහොමද? මෙච්චරක් විතර උසයි, මෙන්න මෙච්චරක් විතර මහතයි, පාට සුදුයි, එක්ක තලෙලුයි, ඇස් මෙන්න මේ පාටයි, කොණ්ඩය මෙන්න මේ විදිහට දිගයි, කොණ්ඩයේ වර්ණය මේ විදිහයි. ඊළඟට පින්වත්නි කනෙන් ඔහුගේ කටහඬ ගන්නවා. ඔහුගේ කටහඬ මිහිරි, ඔහුගේ කටහඬ තරමක් රළුයි ආදී වශයෙන් කටහඬේ නිමිති ටිකක් ගන්නවා. ඊළඟට නාසයෙන් ඔහු පාවිච්චි කරන යම් සුවඳ විලවුන් වර්ගයක් තියෙනවා නම් ඒ සුවඳ විලවුන් වර්ගය අපි නාසයෙන් විඳින ආග්‍රහණයක් නිසා පින්නත් ඔන්න ඒක හඳුනා ගන්නවා. ඒක පිච්ච මල් සුවඳයි, ඒක රෝස මල් සුවඳයි ආදී වශයෙන්. එතකොට දැන් බලන්න මේ පුද්ගලයාව පින්වත්නි මාස 3කට 4කට 5කට පස්සේ දැන් ආපහු හමු වෙනවා. දැන් පින්වත්නි දැන් මනසේ මොහු ගැන තොරතුරු තියෙන්නේ මොනවද? මීට මාස 6කට විතර පස්සේ ඇහෙන් දැකපු තොරතුරු ටික තමයි දැන් තියෙන්නේ. ඇයි? ඒ තොරතුරු ටික අපි ගත්තා. ඔන්න නිමිති ගත්තා. ඒක තමයි නිමිති ගැනීම කියන්නේ. මාස 6කට කලින් දැකපු පුද්ගලයාගේ නිමිති ටික පින්වත්නි අනු නිමිති ටික තාම අපි තියාගෙන ඉන්නවා. හැබැයි ඒ පුද්ගලයාගේ රූපේ දැන් ඒ නිමිති ටික වෙනස් වෙලා, ඒවා විපරීත වෙලා, ඒවා විකෘති වෙලා ගිහිල්ලා. නමුත් අපේ මනසේ තියෙන්නේ ඒ ටික තියාගෙන ඉන්නවා. අපි නඩත්තු කරනවා. ඒ ටික අපි නඩත්තු කරලා පරිස්සම් කරගන්නවා. අහපු බණපද අමතක වෙනවා. අහපු සූත්‍ර අමතක වෙනවා. අහපු ගාථා අමතක වෙනවා. සම්මා සම්බුදුවරු ලෝකේ පහළ වෙලා නිවනට කියපු බණ ටික දවසකට දෙකකට පස්සේ සමහර විටකදී අමතක වෙනවා. හැබැයි මාස 6කට 7කට 8කට 9කට අවුරුදු ගානකට එහා පැත්තේ දැකපු රූපවල නිමිති ටික අපිට හොඳට මතකයි. ඒ අනු නිමිති ටික පින්වත්නි අපි හොඳට තදින් මනසේ තියාගන්නවා. හිතන්නකෝ බලන්න, අපි වටිනම දේවල් පින්වත්නි විනාශ වෙලා යන්න දීලා නොවටිනාම අපිට හතුරුකම පිණිස පවතින දේවල් ටිකම නඩත්තු කරලා තියෙන හැටි. එතකොට අපි කොච්චර අදක්ෂයෝද? එතකොට අපි මොන තරම් පින්වත්නි අය කියලා අපි හිතාගෙන හිටියත් මේ කාරණේදී මේ කාරණය අනුව විතරක්ම බැලුවත් පින්වත්නි අපි මොන තරම්නම් පින්වත්නි මේකේ මුලාවෙන් වැහිච්ච පිරිසක්ද? දැන් එක පුද්ගලයෙක්ගේ රූපයක් නම් ඒ පුද්ගලයා මාස 6ක් ඇතුළත කොච්චර විපරීත වෙනවද? ඒ බව දැනත් පින්වත්නි මාස 6කට 7කට පෙර ගත්ත පාට පිළිබඳව සංඥාව, නාසයේ හැඩයේ මහත උස ආදී දේවල් අපි මාස 6කට පස්සේ තේ පුද්ගලයා තුලින් හොයන්න පටන් ගන්නවා. දැන් මාස 6කට පස්සේ හමු වුණාම කියනවා ඉදාට වඩා තරමක් අඳුරු වෙලානේ මුහුණ. දුර්වර්ණ වෙලානේ, කෙට්ටු වෙලානේ, මහත් වෙලානේ. හිටියට වඩා හුඟක් උස ගිහින්නේ. කටහඬ ටිකක් වෙනස් වෙලානේ. ඒ අසනීපෙන්ද? ඒ වෙනකොට ඔහු වෙනත් සුවඳ විලවුන් වර්ගයක් නම් පින්වත්නි ආලේප කරගෙන හිටියේ. අපි අහනවා අලුතෙන් සුවඳ විලවුන් එකක් ගත්තද? හිතන්න බලන්න, නිමිති අරගෙන අනුනිමිති අරගෙන පින්වත්නි අපි ඒව නඩත්තු කරමින් ඒවා ආපහු පින්වත්නි පරණ රූපවලට, පරණ ශබ්දවලට, පරණ ගඳ සුවඳට දාලා පින්වත්නි
අපි මනින හැටි, කිරණ හැටි, වෙහෙසෙන හැටි. එතකොට මේකෙන් තියෙනවද මේ නිවන් මගට උපකාරයක්? මේකෙන් නිවන් මගට උපකාරයක් නැහැ පින්වත්නි. නැති අකුසල් ඉපදෙමින් උපන් අකුසල් දියුණු වෙනවා ඇරෙන්න වෙන පින්වත්නි ඵලයක් නැහැ. දැන් කවුරු හරි කෙනෙක් පින්වත්නි ඔබේ අම්මගේ හරි ඔබේ තාත්තගේ හරි රූපයක් අඳිනවා යම් කිසි කඩදාසියක යම් කොළයක එහෙමත් නැත්නම් බිත්තියක ඔබේ අම්මගේ හරි ඔබේ පියතුමාගේ හරි රූපය අඳිනවා. දැන් මේ රූපේ පෙන්නලා ඔබෙන් ඇහුවොත් එහෙම මේ කවුද කියලා ඔබ ගත් ගමම්ම කියන්නේ පින්වත්නි මේ අපේ අම්මා. මේ අපේ තාත්තා. ඒ ඔබේ අම්මා නම් ඒ ඔබේ තාත්තා නම් ඔබේ ගෙදර කාමරේ වෙනකොට ඉන්නේ කවුද? එක්කෝ මරණයටපත් වෙලා නම් ඒ මැරුණේ කවුද එතකොට? දැන් මෙතන බිත්තියේ ඉන්නවනේ. මෙතර මේ කඩදාසි කොළයේ ඉන්නවනේ අම්මා. ඉන්නවනේ තාත්තා. එතකොට මැරුණේ කවුද? එතකොට කාමරේ එක්ක ජීවත් වෙන්නේ කවුද? දැන් තේරෙනව නේද පින්වත්නි? එතන බිත්තියේ හරි කඩදාසි කොළයේ හරි චිත්‍රයක් ඇඳා කියලා එතන කියන්නේ මොකද්ද? අර අම්මගේ නිමිති ටික එතන ඇඳා කියන එකයි. ඒ අම්මගේ ඇසින් ගන්න පුළුවන් නිමිති ටික ඇසින් ගත්තු නිමිති ටික අර රූපයේ ඇඳා. නාසයේ හැඩය, සමේ පාට ආදී සියලු දේවල්. අර අම්මාගේ නිමිති ටික, අම්මාගේ ලකුණු ටික, කුඩා අණු කුඩා නිමිති ටික ඒ ටික මනසින් අරගෙන පින්වත්නි අඳින කෙනා ඒ නිමිති ටික දාලා චිත්‍රයක් ඇඳා. හැබැයි ඒ අම්මා ළඟ තිබුණු නිමිති ටික චිත්‍රයේ තියෙනකොට අපි චිත්‍රයත් අඳුර ගන්නවා පින්නතුනේ අම්මා කියලා. දැන් පින්වත්නි එතන අම්මා නැහැ. එතන තියෙන්නේ අම්මගේ නිමිති ටිකක් ඇඳපු එක විතරයි. දැන් කවුරු හරි කෙනෙක් ඒ රූපය මකලා දාන්න හැදුවොත් පින්වත්නි මොකක් වෙයිද? දැන් අපි කියනවා ඒක නම් මකන්න දෙන්න බෑ. ඒක නම් මකන්න දෙන්න බෑ. මොන හේතුවෙන්වත් මකන්න දෙන්න බෑ. නමුත් සැබවින්ම තමන්ගේ අම්මා මරණයටත්පත් වෙලා ඉවරයි. නමුත් පින්වත්නි ඒ නිමිති ටික රූපයක ඇඳලා පස්සේ ඒ රූපය මකලා දාන්න පින්වත්නි අපිට බෑ. තවදුරටත් අර නිමිති ටික ග්‍රහණය කරගෙන ඉන්නේ. දැන් අර අනික් සියලු නිමිති ටික පින්වත්නි හරියට ඇඳලා නාසයේ හැඩේ පින්වත්නි වෙනස් වුණොත් එතකොට යා කියනවා අනික් ඔක්කොම හරි මේ නහය ටිකක් වෙනස්. ඇයි? තමන්ගේ මනසට ගත්තු නහසේ තිබෙන හැඩතලය මේ රූපේ නැති නිසා. බලන්නකො පින්නත් මේ මනස අල්ලගෙන තියෙන නිමිති අනු නිමිති. යම් ආහාරයක් අනුභව කරනවා නම් පින්නත්නි ඒ ආහාරයේ රසය විඳින්නේ දිව නැමැති ඉන්ද්‍රියෙන්. හැබැයි අද ගන්න ආහාරයක් තව දවස් 2-3කින් ගන්නවා නම් නැවත වාරයක් එතකොට මොකද වෙන්නේ? එදා එක තරම් රහ නැහැ. එක්කෝ එදා එකටත් වඩා රහයි ආදී වශයෙන් අර පරණ ආහාරයෙන් ගත්තා වූ නිමිති ටික ඊළඟට ඒ ආහාරය ගන්න දවසක ඒකට දාලා ඔබලා බලනවා. ඒකත් එක්ක ගැළපෙනවද, සමානද, අඩුද, වැඩිද ආදී විදිහට. දැන් හිතන්න බලන්න අලුත් කෑම පරණ හිතකින් කන එක නෙවෙයිද මිනිස්සු කරන්නේ? අලුත් කෑමක් නමුත් පරණ හිතකින් කන්නේ. ඒ තාක් අලුත් ආහාරයක අලුත් රසයක් ඒ අඥාන ශ්‍රාවකයට විඳින්න බෑ. දැන් මේ ලෝක ධාතුවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ රහට මිහිරට බලඳන්න එපා කියලා. රහට මිහිරට අනුභව කරන්න එපා කියලා කියන්නේ නැහැ. ඒවයි නිමිති ගන්න එපා කියලායි මේ කියන්නේ. ඒවයි නිමිති ගන්න එපා කියන එක. එතකොට මේක හොඳට තේරෙනවා පින්නද යම් කිසි කෙනෙක් ඔන්න වලකිනවා මස් මාංශ අනුභවයෙන්. මස් මාංශ අනුභවයෙන් වැළකීලා පින්නත්නි මම අද ඉඳන් මස් මාංශ අනුභව කරන්නේ නැහැ කියලා නතර කරනවා.
හැබැයි මේ පුද්ගලයා පින්වත්නි මොකද කරන්නේ? මස් මාංශ අනුභවය නතර කරලා මස් මාංශ ආදී රස ඇති සෝයා මීට් වර්ග තෝරන්න පටන් ගන්නවා. දැන් මොකද්ද මේ තෝරන්නේ? අර මස් මාංශ අනුභවය කියන එක කටින් කන එක නතර කළාට ඒක හිතෙන් කන එක නතර කරගෙන නැහැ. කටින් කන එක නතර වෙලා නමුත් හිතෙන් ඒක තවදුරටත් කන එක නතර කරගන්න බැරි වෙලා. දැන් හිතන්න බලන්න පින්වත්නි, එතකොට අගතිය තියෙන්නේ කොතනද? අර රසය අඳුනගත්තා. මෙන්න මේ මාංශේ නම් මෙන්න මේ රසයි. ඒ මාංශය ඒ රස වුණාට මේ මාංශේ මේ රසයි. ඒ ආහාරයන් පින්වත්නි දිවට දැනෙන යම් රසයක් වේ නම් ඒ රසය පින්වත්නි අපි අරගෙන අනෙක් හැම ආහාරය තුලමත් අනෙක් වාරවලත් පින්වත්නි ඒ රසය හොයනවා අපි. ඒ රසය හොයනවා. දැන් බලන්න පින්වත්නි, ඉන්ද්‍රියයන්හි දොරටු ඇහුවේ නැති වුණාම මොකද වෙන්නේ? ඇහැට පෙනිච්ච රූපයේ නිමිති ටික අනුනිමිති ටික දොරටු අහලා නැති නිසා හිත ඇතුළට අපි ගන්නවා. කනට අහපු සද්දවල නිමිති ටික අනුනිමිති ටික කන නැමැති ඉන්ද්‍රියයේ දොර වහලා නැති නිසා අපි ඇතුළට ගන්නවා. නාසයෙන් ගන්න ගඳ සුවඳ එය තමයි අරමුණ නිමිත්ත. ඒ ගඳ සුවඳ පින්වත්නි යම් කිසි කෙනෙක් දොරවල් වහලා නැත්තම් එහි නිමිති අනුනිමිති ටික හිත ඇතුළට ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඉන්ද්‍රිය සංවරය කියන්නේ මොකද්ද? ඒ නිමිති ටික ඒ අනුනිමිති ටික ඇතුළට ගන්නෙ නැහැ. ඒකෙන් කියන්නේ රූප බලන්නේ නැහැ කියන එක නෙවෙයි. රූපය බලනවා, රූපය දකිනවා, නමුත් එහි නිමිති අනුනිමිති හැඩතල මනසට අපි ගන්නෙ නැහැ. මනසට ගන්න හොඳ නැහැ. ඒ මනසට ගත්තම පින්නත් මොකද වෙන්නේ? ඒ නිමිති අනුනිමිති ගත්තට පස්සේ එක්ක වැඩෙන්නේ ඇලීම, එහෙම නැත්නම් වැඩෙන්නේ ගැටීම. එක්ක වැඩෙන්නේ ඇලීම, එක්ක වැඩෙන්නේ ගැටීම. අවිජ්ජාව හරි දෝමනස්සේ හරි. අවිජ්ජාව කියන්නේ ඇලීම, දෝමනස්සේ කියන්නේ දොම්නස්සේ කියන්නේ ගැටීම. දැන් යම් කිසි කෙනෙක් ඉන්ද්‍රිය සංවරය පිණිස ඉන්ද්‍රියන්හි දොර වහලා නම් නිමිති අනුනිමිති ගන්නෙ නැතිකොට පින්වත්නි මනසින් රූප තියනවා බැහැරව. නමුත් ඒවායේ කිසි දෙයක් අපේ ඇතුළට අරගෙන අපි වෙහෙසෙන්නේ නැහැ. ඔන්න ඇලීම් ගැටීම් දෙකින් පින්වත්නි හිත නිදහස් කරගන්නවා. යමෙකුගේ මේ ඉන්ද්‍රියන් ටික අසංවරයි නම් මායя ඉඩක් ලබනවාමයි. මායя ඉඩක් ලබනවාමයි. පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි එක්තරා ඉබ්බෙක් ඉන්නවා. දවසක් මේ ඉබ්බා දැහැගන්න කියලා එනවා පින්වත්නි මෙතෙන්ද හිවලෙක්. හිවලා ළඟට ආපු ගමන්ම මේ ඉබ්බා මොකද කරන්නේ? ඔළුවත් කකුල් හතරත් මේ අවයව පහම වහාම කට ඇතුළට ගන්නවා. දැන් මේ හිවලා වටේට ගිහින් බලනවා පින්වත්නි මොන අණ්ඩක්ද එළියට දාන්නේ? ඔළුව දානවද? ඔළුව කඩාගෙන කනවා. දකුණු අතද දාන්නේ? දකුණු අත එළියට දාපු ගමන් කටෙන් දකුණු අත කඩාගෙන කනවා. යම් යම් අවයවයක්ද මේ කටුවෙන් එළියට දාන්නේ? එළියට දාන අණ්ඩය අවයවය මම කඩාගෙන දෙහැගෙන කනවා කියලා බලාගෙන දැන් අර ඉබ්බා වටේට පින්වත්නි හිවලා ඇවිදිනවා. හැබැයි මේ අනතුර දන්නා වූ මේ අනතුර දකින්නා වූ ඉබ්බා මොකද කරන්නේ? පින්වත්නි ඔළුවවත් අතපයවත් පින්වත්නි එළියට දාන්නෙම නැහැ. එළියට දාන්නෙම නැහැ. ඒ හේතුවෙන් යම් අවයවයක් හරි එළියට දමනවද ඒක කඩාගෙන කනවා කියලා හිතාගෙන හිටපු ඉබ්බට මේ හිවලට
අවකාශයක් ඉඩක් පින්වත්නි ලැබෙන්නේ නැහැ මේ ඉබ්බගේ අවයවයක් කඩාගෙන කන්න. අවසානයේ ඵලයක් නොලබන වෙහෙසට පමණක් පත්වෙන මේ හිවලා මේ ඉබ්බව අතෑරලා යන්න ගියා. මේ ඉබ්බව අතෑරලා යන්න ගියා. බුදුරජාණන් වහන්සේ වදාලා අන්න ඒ වගේ මේ ජීවිතේ පුරුදු කරන්න. අර ඉබ්බ තමන්ගේ අවයව ටික කටුව ඇතුළට දාගත්තා වගේ බුදුරජාණන් වහන්සේ වදාලා ඇස සංවර කරගන්න. කන සංවර කරගන්න. නාසය සංවර කරගන්න. දිව සංවර කරගන්න. මේ කය සංවර කරගන්න. මේ අවයවයන් ටික සංවර කරගත්තම පින්වත්නි පවිටු මාරයා පින්නතුනේ ඉඩක් ලබන්නේ නැහැ අපිව දැහැගන්න. එහෙනම් නිවන සඳහා වූ නිවැරදි ප්‍රතිපදාවේ අනුගමනය කළ යුතු පළවෙනි කාරණය තමයි පින්නතුනේ කුමක්ද? ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ හෝති. ඉන්ද්‍රියයන්හි දොරටු වහපු කෙනෙක් බවට පත්විය යුතුයි. ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ හෝති. දෙවැනි කාරණය භෝජනයේ මත්තඤ්ඤෝ හෝති. තමන් ගන්න ආහාරයේ තමන් ගන්න භෝජනයේ මත්තඤ්ඤෝ හෝති මාත්‍රාව දන්න කෙනෙක් බවට පත් වෙන්න ඕන. ඒ කියන්නේ ප්‍රමාණය දන්න කෙනෙක් බවට පත් වෙන්න ඕන. එකිනෙකාගේ කුසේ ප්‍රමාණයන් පින්වත්නි වෙනස්. එකිනෙකා වෙහෙසෙන අනුව ආකාරය අනුවත් ආහාරවල උවමනා ප්‍රමාණ වෙනස් වෙන්න පුළුවන්. ඇතමෙක් තමන් ස්වල්පයක් අනුභව කරනවා කියලා මදක් වැඩියෙන් අනුභව කරන දිහා පින්වත්නි අවඥාවෙන් යුක්තව බලනවා. ඒක ඔහු තුල තියෙන ඊටාම අසත්පුරුෂ ගතියක්. ඒක පවිටු ගතියක්. එකිනෙකාගේ මාත්‍රාව වෙනස් පින්වත්නි. එකිනෙකාගේ මාත්‍රාව වෙනස් නම් කිසිම වෙලාවක ඔබ අඩුවෙන් අල්පේච්ඡව අනුභව කරන කෙනෙක් කියලා හිතාගෙන අනේකා දෙස අවඥාවෙන් යුක්තව බලන්න එපා. ඒක ඔබ තුල තිබෙනා වූ අධර්මයක්. ඔබ ළඟ තියෙන ධර්මයක් ඒක. මම නම් මෙච්චරයි පිඟානට බෙදාගත්තේ මෙච්චර ගොඩක් එයා බෙදාගත්තා කියලා යමෙක් හිතනවා නම් ඔහුගේ ඒ කිසිම ගුණයක් නැති කෙනෙක් වෙනවා. ඇයි? තමන් අඩුවෙන් බෙදාගත්තු එකේ තිබිච්ච වටිනාකමක් නැති වුණා අර අධර්ම කතාවෙන්. එතකොට භෝජනයේ මාත්‍රාව දන්නවා කියන එක පින්වත්නි කියන්නේ කන ප්‍රමාණය පමණක්ම නෙවෙයි කන්නේ ඇයි කියලා ප්‍රකට කරගන්න ඕන. කතංච භික්කවේ භික්ඛු භෝජනේ මත්තඤ්ඤෝ හෝති. කොහොමද භෝජනේ මාත්‍රඥ වෙන්නේ? ඉද භික්කවේ භික්ඛු පටිසංකා යෝනිසෝ ආහාරං ආහාරේසි. සිහි නුවණින් මෙනෙහි කරලාම ආහාර අනුභව කරනවා. කොහොමද මෙනෙහි කරන්නේ? මේ ආහාරය නේව දවාය න මදාය මත්වීම පිණිස නෙවෙයි. මත්වීම සඳහා නෙවෙයි. ඒ වගේම මේ ශරීරේ පරිපූර්ණ කර ගැනීම සඳහා පුරවා ගැනීම සඳහා නෙමෙයි. ඒ වගේම අඩුතැන් පුරවලා හැඩවැඩ කිරීම පිණිසත් මේ ආහාර ගන්නව නෙමෙයි. කෙලි කපටකම් පිණිස ක්‍රීඩා පිණිස මේ ආහාරය ගන්නව නෙමෙයි. පින්වත්නි ආහාර ගන්න එකක් ක්‍රීඩාවක් බවට පත්වෙච්ච තැන් ඔබ ජීවිතේ දන්නවා ඇති. සමහර විටකදී වෙසක් කාලෙට පොසොන් කාලෙට අපේ රටේ තියෙන දන්සැල් ශ්‍රද්ධාවෙන් ලෑස්ති කරනවා වෙන්න පුළුවන්. නමුත් එන මිනිස්සු ශ්‍රද්ධාවෙන් දෙන දෙයක් මම මේ විඳින්නේ කියන එක පින්වත්නි අවබෝධ කරගෙන කටයුතු කරනවා බොහෝ සෙයින් අඩුයි. අද දන්සැල් වලට ගිහින් කනවා කියන එක ක්‍රීඩාවක්. බුදුහාර වදාළ එකයි නේව දවාය
කෑම කනකොට හිතන්න එපා මේක ක්‍රීඩා පිණිස කනවා කියලා. එතකොට දන්සැල් වලට ගිහින් මිනිස්සුන්ගේ වන්දනාවල යන ගමන් බිමන් යන මිනිස්සුන්ට වෙහෙස නිවෙන්න බඩගිනි නිවෙන්න මග කෑම හදාගෙන බත් දෙනකොට කෑම දෙනකොට බීම දෙනකොට මිනිස්සු දන්සැල කියන්නේ ඒකනේ. හැබැයි ඒ ටික ගන්න යන්නේ ක්‍රීඩා පිණිස නම් ඒ ටික ආහාර අනුභව කරලා පහුවදා ආවිත් කියනවා මම මෙච්චර දන්සැල් ප්‍රමාණයක් මෙච්චර දන්සැල් ගානකට ගියා මෙච්චර දන්සැල් ගොඩක් කෑවා. බලන්නකො පින්වත්නි ශ්‍රද්ධාවෙන් මිනිස්සු දෙන දේවල් ක්‍රීඩාවට හරවගත්තු හැටි. එතකොට පින්වත්නි මේ ධර්ම මාවතේ විරුද්ධ නැතිව යන්න නම් පින්වත්නි මම කන්නේ ඇයි කියන එක හොඳට තේරුම් ගන්න ඕන. ලෝකේ ක්‍රමය තමයි මම කන්නේ මොනවද කියලා හෙව්වට පින්නතුනේ මම කන්නේ ඇයි කියන එක තෝරගන්නේ නැහැ. කුමකටද කන්නේ? පින්වත්නි ඉති පුරාණං ච වේදනම් පටිහංකාමි. අතීතේ හටගෙන තිබිච්ච බඩගින්න නැමැති වේදනාව දුරු කරගන්න. නමංච වේදනං න උපාදිස්සාමි. අලුතෙන් උපදින බඩගින්න නැමැති වේදනාව උපද්දවන්නේ නැතුව ඉන්න තවදුරටත්. ඒ වගේම බ්‍රහ්මචර්යානුග්‍රහාය මේ වඩන මහානදම මේ බ්‍රහ්මචර්යාවට අනුග්‍රහයක් පිණිසයි මේක කරන්නේ. අනුග්‍රහයක් පිණිස. ඊළඟට කියන යාව දේව ඉමස්ස කායස තිතියා යාපනාය. ජීවිතේ යැපෙන්න මේ කය පවත්වා ගන්න. ඇයි පවත්වා ගන්න? ජීවිත ආසාවකටම නෙමෙයි. පවත්වා ගන්න පින්නතුනේ තවදුරටත් ප්‍රහාණය කළ යුතු කෙලෙස් තියෙනවා. එකී ධර්ම ටික එකී කෙලෙස් ධර්ම ප්‍රහාණය කර ගැනීමට නම් මේ ජීවිතේ පවත්වන්න වෙනවා තව. එතකොට මේ ජීවිතේ නැති වුණොත් එහෙම ආහාර නැතුව අර කිව්ව ක්ලේශ ධර්මයන් පින්වත්නි සිඳලන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා කන්නේ මොනවද කියන එක නෙවෙයි අපි කල්පනා කරන්න ඕන. කන්නේ ඇයි කියන එක පින්වත්නි. භෝජනයේ මාත්‍රාව දැනගන්න ඕන. ඊළඟට පින්වත්නි අපන්නක ප්‍රතිපදාවට බැස ගැනීමට හේතු වන තුන්වෙනි කාරණය හැටියට දේශනා කරනවා පින්වත්නි ජාගරියං අනුයුක්තෝ හෝති. නිදි වර්ජිත වීමෙහි යෙදිච්ච කෙනෙක් බවට පත් වෙන්න ඕන. නිදි වැරීමෙහි යෙදුණු කෙනෙක්. එයින් අදහස් කරන්නේ නිදි වරාගෙන ඉන්න සියල්ලෝම නිවන සඳහා වන ප්‍රතිපදාවේ ඉන්නවා කියන එක නෙමෙයි. අංගුත්තර නිකායේ පංචක නිපාතේ අප්පංසුපන කියලා පින්වත්නි සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අඩුවෙන් නිදන වැඩියෙන් අවදියෙන් ඉන්න අය. නමුත් ඒ අය නිවනම අරමුණු කරගෙන පිළිවෙත් පුරන අය නෙවෙයි බොහෝ දෙනෙක්. එතකොට අල්පව නිදන අය ඉන්නවා වැඩියෙන් අවදියෙන් ඉන්න. අල්පව අවදියෙන් ඉන්න වැඩියෙන් පින්වත්නි නිදන අය ලෝකේ ඉන්නවා. අප්පංසුපන සූත්‍රය අංගුත්තර නිකායේ පංචක නිපාතේ මේ කාරණා විස්තර කරනවා. ඒ කවුද පින්වත්නි? පළවෙනිම පුද්ගලයා තමයි පින්වත්නි පරපුරුෂ සේවනයේ බලාපොරොත්තුවෙන් ඉන්න ස්ත්‍රිය. අඩුවෙන් නිදනවා වැඩි කාලයක් අවදියෙන්. දෙවෙනි පුද්ගලයා තමයි පර ස්ත්‍රී බල සේවනයේ බලාපොරොත්තුවෙන් ඉන්න පුරුෂයා. ඔහුත් අඩුවෙන් නිදනවා වැඩියෙන් අවදියෙන් ඉන්නවා. හැබැයි ඒ අය නිවන අරමුණු කරගත්තු අපන්නක ප්‍රතිපදාවට බැහැපු අය නෙමෙයි. තුන්වෙනි පුද්ගලයා තමයි පින්නතුනේ රාජ්‍ය පාලනයෙහි යෙදිච්ච පාලකයා. රාජ්‍ය පාලනමේ කටයුතු සහ සතුරන්ගේ ආක්‍රමණයන්ගෙන් තමන්ගේ රාජධානිය බේරා ගැනීමට ඇති උවමනාව නිසා පින්වත්නි රාජ්‍ය පාලනය කරන පාලකයාත් අඩුවෙන් පින්වත්නි නිදනවා වැඩියෙන් අවදියෙන් ඉන්නවා. ඊළඟ පුද්ගලයා තමයි මහ හොරා පින්වත්නි. මහ හොරා වැඩියෙන්
අවදියෙන් ඉන්නවා, අඩුවෙන් නිදනවා. නමුත් මේ 4 දෙනාම පින්වත්නි නිවන අරමුණු කරගෙන පිළිවෙත් පුරාගෙන යන අය නෙමෙයි. නිදිවරණ 5 වෙනි පුද්ගලයා තමයි කෙලෙස් දුරු කිරීම සඳහා වීරිය කරන්නා වූ භික්ෂුව. ඔන්න අපන්නක ප්‍රතිපදාවට බැහැපු කෙනා. එහෙනම් පින්වත්නි යම් කිසි කෙනෙක් පින්වත්නි නිදි වර්ජිත වීමෙහි යෙදුනා කියනවා නම් ඒ නිදි වර්ජිතව ඉන්න එකේ පින්වත්නි ඵලදායීතාවයේ තිබෙන්නේ ඒ නිදි වරාගෙන කෙලෙස් ධර්ම බැහැර කිරීම පිණිසම පින්වතුනේ හිත දැඩි කර ගනිමින් පින්වත්නි කටයුතු ආරම්භ කරනවා නම් පමණයි. නිନ୍ଦ කියන්නේ ආත්ම භාවයේ වඳකම කියලායි දේශනාවේ කියන්නේ. එහෙත් බුදුරජාණන් වහන්සේ වදාලා අවදියෙන් ඉඳලා අකුසල් කරනවට වඩා පින්වත්නි නිදන එක හොඳයි කිව්වා. නිදන එක හොඳයි. එතකොට මේ ශාසනයේ භික්ෂුව පින්වත්නි අපන්නක ප්‍රතිපදාවට බැහැපු භික්ෂුව මොකද කරන්නේ පින්වත්නි? මේ භික්ෂුව රත්ත්‍යා පඨමං යාමං චංකමේන නිසජ්ජාය ආවරණීයේ ධම්මේහි චිත්තං පරිසෝධේති. සක්මන් කරමින් හරි ඉඳගෙන හරි කෙලෙස් ධර්ම වලින් හිත මුදා ගැනීමට වෑයම් කරනවා. මධ්‍යම රාත්‍රියේ එළමෙනකොට පින්නතුනේ සිංහ සෙයියාවෙන් අවදි වෙන වෙලාව නිදන වෙලාවෙම අදිෂ්ඨාන කරගෙන පින්වත්නි නින්දට යනවා. නින්දට පෙරම මම මේ වෙලාවට නැගිටිනවා කියලා මනසට දුන්නා නම් පින්වත්නි මනස නින්දෙන් ගලවගෙනමයි නින්දට වැටෙන්නේ යම් කිසි කෙනෙක්. ඊළඟට කියනවා පින්වත්නි රාත්‍රියේ පින්වත්නි අලුයම භාගයේ නැවත වාරයක් ඉඳගෙන හරි සක්මන් කරමින් හරි සක්මන් භාවනාව කරනවා. ඉඳගෙන හරි එහෙමත් නැත්නම් සක්මන් භාවනාව හෝ කරනවා. දැන් රාත්‍රියේ පළමු භාගයත් එක්ක සක්මන් භාවනාවෙන් කාලය ගෙවනවා නැත්නම් වාඩි වෙලා භාවනා කරනවා. රාත්‍රියේ මධ්‍යම භාගයේ පින්වත්නි මොකද්ද කරන්නේ? සිංහ සෙයියාවෙන් නින්දට පෙරම පින්වත්නි නින්දෙන් හිත ගලවාගෙන සැතපෙනවා. ඊළඟට අලුයම උදෑසන අවදි වෙලා පින්වත්නි උදේ කාලයක් පින්වත්නි එක්කෝ සක්මනින් කල් අරිනවා නැත්නම් පින්වත්නි වාඩි වෙලා භාවනා කරමින් කාලය ගෙවනවා. දහවල් කාලයත් සක්මන් භාවනාවෙන් හරි පින්වත්නි වාඩි වෙලා හරි පින්වත්නි කෙලෙස් ධර්ම දුරු කිරීම සඳහා වීරිය කරනවා, වෑයම් කරනවා. අන්න ඒක තමයි පින්වත්නි ජාගරියං අනුයුක්තෝ කියලා කිව්වේ. නිදි වර්ජිත වීමෙහි යෙදුණු කෙනෙක් බවට පත් වෙන්න ඕන. දැන් එතකොට හොඳට හිතන්න බලන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ මේ කාරණා තුන. පළවෙනි එක ඉන්ද්‍රියයන්හි දොරටු වහපු බව. දෙවෙනි එක භෝජනයේ මාත්‍රාව පින්වත්නි දන්න බව. තුන්වෙනි කාරණය නිදි වර්ජිත වීමෙහි යෙදුණු කෙනෙක් බවට පත්වීම. මේ කාරණා තුනෙන් යමෙක් සමන්විතයි නම් යුක්තයි නම් තථාගත බුදුරජාණන් වහන්සේ වදාලා ඔහු අපන්නක ප්‍රතිපදාවට බැහැගත්තු කෙනෙක්. කෙලෙස් දුරු කිරීම සඳහාම වන්නා වූ හේතු කාරණාවන් ආරම්භ කරපු කෙනෙක්. කාරණා තුනයි සම්පූර්ණ කරන්න තියෙන්නේ. එහි පින්වත් ඔබද අප්‍රමාදී වෙත්වායි ප්‍රාර්ථනා කරමින් දේශනාව නිමාවට පත් කරන ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා
උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සේලප්පබවා නිබ්බාන මහා සමුද්ද පරියංතා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහසයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා.